මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්
නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරවීමේ පරමාර්ථය ඇතුව යම් කෙනෙක් එහෙම නැත්නම් යම් පිරිසක් ධර්ම දේශනාවක් සංවිධානය කරනවා නම් ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කම කියලා. අපේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් පැහැදිලි කොට වදාලා මේ ලෝකෙ තියෙන හැම දානයකටම වඩා අති උතුම් යම් දානයක් තියෙනවා නම් ඒ තමයි මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය කියලා. ධර්ම දානය අභිභවනය කළ තවත් වෙනත් කිසිදු දානයක් මේ ලෝක ධාතුවේ නැති බව භාග්‍යතුන් වහන්සේගේම දේශනාවයි. බොහෝ දෙනෙකුට බොහෝ උපකාර කරන්න පුළුවන් අසීමාන්තිකව මේ ලෝකේ දාන තියෙනවා. කුසගින්නේ ඉන්න අයට ආහාර දීලා කුසගිනි නිමන්න පුළුවන්. පිපාසයේ ඉන්න අයට පැන් ආදී දේවල් දීලා පිපාසය නිමන්න පුළුවන්. වස්ත්‍රාභරණ හිග කෙනෙකුට වස්ත්‍රාභරණ දෙන්න පුළුවන්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් නැති බැරි අයට අපිට ඒ දේවල් දෙන්න පුළුවන්. නමුත් ඒ නැති බැරිකම විතරක් ඒකෙන් පිරිමැහෙනවා. ඊට වඩා යමක් සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දානය කරවහම තිසරණ නැති අය තිසරණයට එනවා. පන්සිල් නැති අය පන්සිල් සමාදන් වෙනවා. අටසිල් වාගේ උතුම් සීලයක් සමාදන් නොවුන අය කරුණු කාරණා දැනගත්තාම අටසිල් සමාදන් වෙනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකනවා. දන් දුන්නේ නැති අය දන් දෙන්න යොමු වෙනවා. දන් දුන්නත් ක්‍රමවේදයේ නිවැරදි නැති අය නිවැරදි පිළිවෙලට දන් දෙන්න පුරුදු වෙනවා. මේ ආදි වශයෙන් ජීවිතයේ බොහෝ කරුණු කාරණා වෙනස් කරගෙන සසර දිනන්න පුළුවන් මගකට එළඹෙන්න ධර්මයේ දානය කරන එක හරි වටිනවා. මනාව ධර්ම ශ්‍රවණය කරපු අය එයින් බොහෝ ප්‍රයෝජන ලබනවා. ඒ හැම ප්‍රයෝජනයක්ම මේ සංසාරයෙන් එතර වෙන්න අවශ්‍ය සැප සහිත මඟ පිළියෙල කරගන්නයි. ඒ නිසා ධර්ම දානය හරි උතුම්. තමන්ගේ ජීවිත ධර්මානුකූලව නිවැරදි කරගෙන මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගන්න අවස්ථාවක් උදා කරගන්නවා. මේ සියලු දෙනාටම මෙයින් රැස් වෙන උදාාරතර වූ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ අනන්ත ආනිසංස බලයෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ ධම්මසරණ විහාරස්ථානයේ පැවැත්වෙන මේ උතුම් වූ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මේ සංසාරයේ කෙබඳුද කියන කාරණාව පැහැදිලි කරමින් අපේ බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කොට වදාළේ අනමතග්ග සංයුත්තේ සඳහන් වන කරුණු කාරණා ඒක රාශි කරගත්ත
ධර්ම දේශනාවකුයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහි ආරම්භයක් හැටියට උබ්බරී പ്രേත වස්තුව මුලින්ම සිහිපත් කරලා ඒ මුල් කරගෙන කරුණු කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන අපේ භාග්‍යතුන් වහන්සේ ශෝකයට පත්වෙච්ච එක කාන්තාවක් එදා දැක්කා. බුදුරජාණන් වහන්සේ නමක් දවසකට දෙපාරක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා මේ ලෝක ධාතුව බලා වදාරනවා. උදේට බලනකොට භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියේ ඉඳලා සක්වල කෙරවල දක්වාම බලනවා. හවසට බලනකොට සක්වල කෙරවල ඉඳලා සුගන්ධ කුටියේ දොරටුව ගාවට බලනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලබන්න සසර පින් තියෙන අය ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේට දැක ගන්න ලැබෙනවා. එහෙම ආයට පිහිට වෙන්න සතපුම් දහස් ගණනක් නමුත් පා ගමනින්ම වැඩම කරපු අවස්ථා තියෙනවා. එදා අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දැක්කේ සවැත් නුවරම ඉන්න කාන්තාවක්. ඇය හැඬු කඳුලින් තමයි ඉන්නේ. ඇයගේ ස්වාමියා මරණයට පත් වෙලා. ඒ දුක දරා ගන්න බැරුව තමයි ඇය මේ හඬමින් ඉන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ සුදුසු වෙලාව පැමිණියාට පස්සේ ඒ කාන්තාව ජීවත් වෙන නිවස ප්‍රදේශයට වැඩම කරාම බුදුරජාණන් වහන්සේ දැකලා ඉක්මනට ආසන පනවලා වඩා හිඳවලා භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන කළා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළාට පස්සේ ඇය සමග ටික වෙලාවක් කතා බහක නියැලුණ භාග්‍යතුන් වහන්සේ මේ කාන්තාවගෙන් විමසා හිටියේ මේ කඳුළු පිරි මුහුණින් යුක්තව ශෝකයෙන් බරිතව ඉන්නේ ඇයි කියලා. ඇය සිහිපත් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ජීවිතේ හැම පැත්තෙම මට රැකවරණයක් දුන්න. මේ ජීවිතේ මෙතනට පෝෂණය කරන්න මට මහත් වූ උපකාරයක් වුණ. මගේ ආදරණීය ස්වාමි පුරුෂයා මෑත දවසක නිදන ප්‍රාප්තියට පත් වුණා. මරණයට පත් වුණා. ඔහු අහිමි වීමේ දුක මට දරා ගන්න බැරි නිසා මං තාමත් ඒ වියෝ දුකින් පීඩාවට පත් වෙනවා කියලා සිහිපත් කළා. ඇගේ ඒ කතාව මුල් කරගෙන ඇගේ ශෝකය නැති කරන්න අපේ බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් ගෙන හැර දැක්වුවා. ඒ තමයි මේ උබ්බරී പ്രേත වස්තුව. එතන සඳහන් කරන්නේ අතීතයේ මේ පංචාල කියන රටේ කපිල කියන නගරය මුල් කරගෙන චූලනී බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. මේ චූලනී බ්‍රහ්මදත්ත රජුරු දසරාජ ධර්මයෙන් යුක්තවම රාජ්‍ය කරන කෙනෙක්. ඊටාම ධර්මානුකූලව රාජ්‍ය කරන කෙනෙක්. සමහර දවස්වලට රජුරුව තමන්ගේ මාලිගාවෙන් එළියට බහිනවා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට. එතකොට කවුරුවත් අඳුරන්නේ නැහැ මේ රටේ මහ රජුරුව කියලා. එහෙම එළියට බැස්සහම දවස් ගාණක් ආපහු
රජමාලිගාවට නොයන අවස්ථාවලුත් තියෙනවා. රජ්ජුරුවෝ එහෙම එළියට බැහැලා යන්නේ තමන් මනාව රාජ්‍ය විචාරණ බව දන්නව නමුත් තමන් අතින් සිදුවෙන තවත් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ අතීත රජවරු ළඟ තිබිච්ච අති උතුම් ගුණධර්ම. නමුත් රටේ රජ්ජුරුවෝ නිසා කවුරුවත් රජ්ජුරුවන්ට ඇවිල්ලා කියන්නේ නැහැ ඔබ වහන්සේ ළඟ මේ අඩුපාඩු තියෙනවා කියලා. නමුත් රජ්ජුරුවෝ හරි නිහතමානී, රජ්ජුරුවෝ හරි කැමති එහෙම අඩුපාඩුවක් නමුත් තියෙනවා නම් හදාගන්න. රජ්ජුරුවන්ට ඇවිල්ලා කියන්නේ නැති වුණාට රටවැසියෝ තැන් තැන්වල එකතු වෙච්ච තැන්වල ඒ වාගේ දේවල් කතා වෙනවා. එහෙම තැනකින්වත් තමන්ගේ අඩුපාඩුවක් කතා වෙනවද කියලා බලන්නයි රජ්ජුරුව මේ විදිහට වෙනස් වෙලා එළියට බහින්නේ. ඊට අමතරව තවත් කරුණු කීපයක් සිහිපත් කරනවා. සියලු දෙනාටම මනාව රජෙකුගෙන් සම්පූර්ණ වෙන්න ඕන යුතුයකම් රජ්ජුරුව සම්පූර්ණ කරන නිසා මේ රාජ්‍යයේ හොරහතුරු ඉන්න පුළුවන් කමක් නැහැ. රජ්ජුරුව ඒ නිසා බලනවා මගේ රටේ මිනිස්සු රැට දොරවල් වහන්න නැතුව ගේට්ටු වහගන්නේ නැතුව නිදහසේම රාත්‍රියත් ගත කරනවද නිදහසේම නිදා ගන්නවද කියලා. දොර ජනෙල් ගේට්ටු වහගෙන හිර කරගන්න වෙන්නේ අන් අය පිළිබඳව පූර්ණ විශ්වාසයක් අපිට නැති නිසා. ජීවිතවලට හානි කරයි, දේපලවලට හානි කරයි කියන බයක් තියෙනවා. එහෙම පිරිසක් ගොඩනැගෙන්නේ අඩුපාඩුකම් තියෙන නිසා. නැති බැරිකම් තියෙන නිසා. නමුත් මේ රජ්ජුරුවෝ එහෙම අඩුපාඩුකම් නැති බැරිකම් තියෙන අයගේ අවශ්‍යතා පූර්ණය කරලයි තියෙන්නේ. ඒ නිසා හොරකම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් රටේ හොරු නැත්තම් මිනිස්සු දොර ජනෙල් හිර කරන්නේ නැතුව නිදා ගන්නවා. එහෙම මිනිස්සු පහසුවෙන් ඉන්නවද කියලා බලන එකත් රජ්ජුරුවන්ගේ තව අරමුණක්. ඉතින් මේ අවස්ථාවේ රජ්ජුරුවෝ මාලිගාවෙන් එළියට යන්නේ සන්නාලියකගේ වෙස් අරගෙන. ඇඳුම් මහන කෙනෙක් වගේ. මෙහෙම රටේ තැන තැන දවස් කීපයක් ගත කරන රජ්ජුරුවෝ එක වීදියක දුප්පත් ගෙදරකට රජ්ජුරුවෝ ළඟා වුණා. කවුරුවත් අඳුරන්නේ නැහැ රජ්ජුරුවෝ කියලා. ඒ ගෙදර ඉන්නේ අම්මයි දුවයි විතරයි. අම්මා ඉස්සරහට ඇවිල්ලා බොහොම ගරු නම්බුනාම සහිතව ආර්ය ඔබ කොහෙද යන්නේ මේ කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා මෑණියනි මම ඇඳුම් මහනවා. මම සන්නාලිය. මට බත් සහ වැටුප් දෙන්න පුළුවන් නම් මගේ ජීවිත කාලේ ඔබලාට සේවය කරන්න මම කැමතියි කියලා කිව්වා. නමුත් ඒ අම්මා සඳහන් කළා අපිට එහෙම කරන්න තරම් ලොකුවත්කමක් නැහැ. නමුත් එහෙම සලකන්න පුළුවන් අය මේ නගරේ ඉන්නවා. එහෙම තැනකට ගියොත් ඔය අරමුණ මුදුන්පත් කරගන්න පුළුවන් වෙයි අපිට එච්චර වත්කම් නැහැ කියලා. එහෙම සඳහන් කරාම මේ පුද්ගලයා අහනවා මට එහෙමනම් දවසක් දෙකක් මෙහි ඉඳ ඉඩ දෙන්න පුළුවන්ද කියලා. ගති ගුණ වලින් හොඳ බව පේනවා. කතා බහෙන් ඒ බව තේරුම් ගත්තා. ඒ නිසා ඒකට අවසර දුන්නා. අපි සඳහන් කළා මේ ගෙදර ඉන්නේ අම්මයි දුවයි කියලා. බොහොම පුණ්‍යවන්ත, රූපයෙන් අගතැන්පත්, හරි ප්‍රඥාවන්ත දුවක්. මේ සන්නාලිය දවස් දෙකක් ඉඳලා අම්මගෙන් අහනවා අර දුව කාට හරි විවාහ කරලා දෙන්න පොරොන්දු වෙලාද ඉන්නේ කියලා. තවම එහෙම පොරොන්දුවක් නැති බව දැනගත්තා. ඒ වෙලාවේ යෝජනාවක් කළා
එහෙම කාටවත් පොරොන්දු වෙලා නැත්තම් අකමැත්තක් නැත්තම් මම කැමතියි ඇය විවාහ කරගන්න කියලා. අම්මගෙන් අකමැත්තක් ආවෙත් නෑ. මොකද අකමැති වෙන්න හේතුවකුත් නෑ. දවස් කීපයක් ගෙදර හිටියා. ගුණධර්ම වලින් බොහොම හොඳයි බව පේනවා. ඒ නිසා අකමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ. කැමති වුණා. ඊට පස්සේ අම්මගේ අතට කහවණු 1000ක් දුන්නා. දීලා කිව්වා මම යනවා. හැබැයි මම ආයේ එනවා. මම එනකන් යැපෙන්න මේ මුදල තියාගන්න. සන්නාලිය පිටත් වෙලා රජමාලිගාවට ගියා. මේ රජුරුවනේ. මාලිගාවට ගිහිල්ලා මාලිගාවේ ඉඳලා මේ වීදියේ මේ දුප්පත් ගෙදරට එනකන් රාජකීය උත්සවයකට ගැලපෙන විදිහට මග දෙපස සැරසුවා. රජුරුව යතාගේ පිටේ නැගලා මේ ගෙදරට ඇවිල්ලා අර දියණිය කහවණු මත තියලා රන් රිදී කලවලින් නාවලා මාලිගාවට එක් කරගෙන ගියා. රජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව හැටියට අභිෂේක කරගත්තා. අග්‍ර මහේෂිකාව හැටියට අභිෂේක කරගන්න දවසේ ඇයට විශේෂ නමක් ලබලා දුන්න උබ්බරී කියලා. එදා ඉඳලා ඒ නමින් තමයි ඇය හැඳින්වුවේ. බොහොම සතුටින් රජුරුවත් එක්ක කාලය ගෙවුණා. මෙහෙම කාලය ගත වෙනකොට චූලනී බ්‍රහ්මදත්ත රජුරුව මරණයටපත් වුණා. රජුරුවන්ගේ ආදාහන කටයුතු නිසි පරිදි සිද්ධ වුණා. බොහොම බල සම්පන්නයි මේ රජවරු. පංචාල රටේ යෝධ පුරුෂයා කියලා හඳුන්වන්නේ. ඒ නිසා රතේ සභ කියලා නමක් තියෙනවා. විශේෂ නමක්. නමුත් මේ කාන්තාවට තමන්ගේ ස්වාමියාගේ වියෝව දරා ගන්න හරි අමාරුයි. මොකද තමන් හිටපු තැන දන්නවා. තමන් මෙතෙන්ට ආපු හැටි දන්නවා. රජ්ජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව කරගෙන තමන්ට සලකපු හැටි, ආරක්ෂා විධිවිධාන සකසපු හැටි, දයාව කරුණාව සෙනෙහස දක්වපු හැටි, මේ සියල්ල මතක් වෙනකොට ඇයට මේ වියෝ දුක උහුලන්නේ නැති දුකක් බවට පත් වෙනවා. රජ්ජුරුව ආදාහනය කළත් ඇය හැමදාම උදේට රජ්ජුරුව ආදාහනය කරපු තැනට යනවා. සුවඳ මල් අරගෙන ගිහිල්ලා රජ්ජුරුව ආදාහනය කරපු තැන පූජා කරලා එතෙන්ට වෙලා ඉඳගෙන අඬනවා. තව විටක නැගිටලා රජ්ජුරුව ආදාහනය කරපු තැන වටේට ප්‍රදක්ෂිනා කරනවා. තව වෙලාවක හතර පැත්තෙම වන්දනා කරනවා. දවස ගෙවෙන තුරුම ඇවිදිමින් ප්‍රදක්ෂිනා කරමින් වඳිමින් හඬමින් කාලය ගත වෙනවා. රෑ වෙනකොට මාලිගාවට යනවා, පහුවදා උදෙත් එනවා. මේක දැන් දිනචරියාවක් වාගේ සිද්ධ වෙනවා. පින්නතුනි, ඔය කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ පාරමිතා සම්පූර්ණ කරන කාලේ. අභිඥාලාභී තවුසෙක් හැටියට ඒ කාලේ ඒ ප්‍රදේශයේ ජීවත් වුණා. මේ මහ ඍෂිවරයා කැලෑවට ඉහළින් වෙනත් ප්‍රදේශයකට වැඩම කරන මොහොතක්. අභිඥාලාභී අහසින් යන්නේ. ඒ යන වෙලාවේ දකිනවා මේ කාන්තාව මෙතෙන්ට වෙලා අඬනවා. එයින් ටිකක් එහාට වෙන්න සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි ආරක්ෂක පිරිස. මේ රටේ රැජිනිය. මිනිසා තනියමම කැලේට ඇවිල්ලා අඬනව නෙමෙයිනේ. ඒ නිසා ඒ පිරිසට කතා කරලා අහනවා, කවුද මේ මෙතන අඬන කෙනා? මොන හේතුවක් නිසාද අඬන්නේ? අහසේ ඉඳගෙනම යහන්නේ.
පිරිස දැනුවත් කළා ස්වාමීනි ඒ පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අග්‍රමහේෂිකාව. ඇයි මේ අඬන්නේ? චූලනී බ්‍රහ්මදත්ත රජුරුව පහුගිය දවසක මරණයට පත් වුණා. තමන්ගේ ස්වාමියාගේ වියෝ දුක දරා ගන්න බැරුව ඇය හැමදාම ඇවිල්ලා මේ විදිහට හඬනවා වැළපෙනවා. අහසින් බැහැලා ඇය ළඟට ආපු මේ ඍෂිවරයා ඇයට කතා කරලා අහනවා කවුරු වෙනුවෙන්ද මේ අඬන්නේ කියලා. ඇයත් සඳහන් කළා ස්වාමීනි මගේ ස්වාමියා පංචාල රටේ රජුරු මේ රටේ යෝධ පුරුෂයා මරණයට පත් වුණා. මට ඒ දුක දරා ගන්න බැරුවයි මම මේ අඬන්නේ කියලා. මේ ඍෂිවරයා අහනවා මෙතන ඔබේ ස්වාමියා වලලපු ආදාහනය කරපු මෙතන මේ පංචාල රටේ කපිල නගරයේම ජීවත් වෙමින් රාජ්‍ය කරපු චූලනීය බ්‍රහ්මදත්ත නමින්ම නම අරගත්ත එකම රජෙකුට පුත් වෙලා ඉපදිච්ච රජවරු 86000ක් මෙතන ආදාහනය කරලා තියෙනවා. ඒ 86000ම චූලනී බ්‍රහ්මදත්තලා. ඒ 86000ම පංචාල රටේ රජවරු. ඒ 86000ම යෝධ පුරුෂයෝ. ඒ 86000ක් දෙනාම එකම තාත්තගේ දරුවෝ. ඒ කියන්නේ එකාත්මිකද නැහැ. එකම තාත්තා කරගෙන තමයි ඉපදිලා තියෙන සංසාරේ. එතකොට ඍෂිවරයා අහන්නේ දැන් ඔබේම ස්වාමි පුරුෂවරු තමයි මේ 86000ම. මේ 86000ක් රජවරුන්ගේම බිරිඳ වුණේ ඔබමයි. එතකොට දැන් මේ මොන ස්වාමියා වෙනුවෙන්ද අඬන්නේ? 86000ක් මෙතන තමන්ගේම ස්වාමි පුරුෂවරු. දැන් මේ කවුරු වෙනුවෙන්ද අඬන්නේ? මොන රජුරුව වෙනුවෙන්ද අඬන්නේ? එහෙම සඳහන් කරාම නම් ඇය වැතිරිලා හිටපු තැනින් නැගිට්ටා. නැගිටලා ඍෂිවරයාට වැඳලා අහනවා ස්වාමීනි මේ සංසාරේ එච්චර දිගද? මේසා දීර්ඝ සංසාරේ මම 86000 වතාවක්ම ස්ත්‍රියක් වෙලාම ඉපදුනාද? ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ සඳහන් කළේ 86000 වතාවක් මේ රජවරුන්ගේ බිරිඳ වෙලා ස්ත්‍රියක් වෙලා ඉපදුනා. ඊට අමතරව වෙනත් ආත්මවල වෙනත් විදිහට ඔබ ස්ත්‍රීත්වය ලබාපු අවස්ථා නම් සීමාවක් නැහැ. ස්ත්‍රියක් විතරක් නෙමෙයි පුරුෂයෙක් වෙලත් ඉපදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නරක තිරිසන් പ്രേත අසුර කියන ආත්මවලත් ඉපදිලා තියෙනවා. ඉපදුන වාර සීමාවක් නැහැ. නමුත් මේ පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත රජවරු 86000ක් දෙනාගෙම බිරිඳ වෙලත් ඉපදුනා. හැබැයි ඒ හැම අවස්ථාවකම බිරිඳමයි. ස්ත්‍රීත්වයේම ඉපදුනා. මේ කරුණු කාරණා දැක්කුවාට පස්සේ සඳහන් කරනවා ස්වාමීනි සසරක හැටි. මං ඒ තරම් දීර්ඝ කාලයක් මෙහෙම ඉපදුනා. වෙනත් ආත්මවලත් ඉපදුනා. ස්වාමීනි මේ ස්ත්‍රීත්වයෙන් අත මිදිලා මේ සංසාරයෙන් එතර වෙන්න ක්‍රමයක් මට නැද්ද කියලා. මේක අබුද්ධෝත්පාද කාලයක්. ඒ කාලේ අති උතුම් විදර්ශනා භාවනාව ලෝකේ නැහැ. නමුත් සමත භාවනා ක්‍රමේ තිබුණා. එදා මේ මහ ඍෂිවරයා
මේ කාන්තාවට මෛත්‍රී කර්මස්ථානය ලැබලා දුන්නා. මේ භාවනාව ප්‍රගුණ කරන්න කියලා. ඇය මේ සසර ජීවිතය ගැන හිතලා මෛත්‍රී කර්මස්ථානයේ මනාව ප්‍රගුණ කරලා මරණයෙන් පස්සේ ස්ත්‍රීත්වය අතහැරලා බඹලොව ඉපදුනා කියලා සඳහන් වෙනවා. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ අර සවැත් නුවර අඬ අඬා හිටපු කාන්තාවට මතක් කළා. ඇයට තමයි මේ කරුණු ටික දේශනා කරන්නේ. එහෙනම් ඇයටත් හිතන්න කරුණු ගොඩක් තියෙනවා. අද හඬන වැළපෙන මගේ ස්වාමියා වෙනුවෙන් මීට කලිනුත් සංසාරේ ඕන තරම් අඬලා ඇති. මේ කාරණාව ඇයට සිහිපත් කරාම ඇය අති උතුම් වූ සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගත්තා. එතකොට මේ සංසාරේ හැටි පැහැදිලි කරලා ඇයට සංසාරයෙන් එතර යන්න උතුම් ආර්ය මාර්ගයට පිවිසෙන්න අවශ්‍ය කරුණු කාරණා පැහැදිලි කරලා දුන්න අපේ භාග්‍යතුන් වහන්සේ සසර හැටි පැහැදිලි කරන්න මනාව අනමතග්ග සංයුත්තේ දේශනා කොට වදාලා. මේ අනමතග්ග සංයුත්තය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ විශේෂයෙන් බද්ධ වග්ගීය භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන. දැන් බද්ධ වග්ගීය භික්ෂූන් වහන්සේලා කියලා කියහම අපේ පින්නතුන් ඒ ගැන හොඳට දන්නවා. කවුද මේ බද්ධ වග්ගීය කුමාරවරු කියන්නේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සවැත් නුවර ආදී මේ මහ රාජ්‍ය පාලනය කරපු මහ රජුරෝ කොසල් රජුරෝ මේ බද්ධ වග්ගීය කුමාරවරු 30 දෙනාම කොසල් රජුරුවන්ගේ සහෝදරයෝ කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ මහ කොසල් රජුරුවන්ගේ පුත්තු. එහෙනම් මේ 30 දෙනාම රාජකුමාරවරු. ඒ කාරණාව සියලු දෙනා දන්නවා කියලා මම හිතනවා. ලෞතර බුදු බව ලැබලා පළවෙනි වස් කාලේ බරණැස ඉසිපතනාරාමේ ගත කරලා වස අවසාන වෙන්න කිට්ටු වෙනකොට ශාසනීය භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය භික්ෂූන් වහන්සේලා 69ක් බවට පත් වුණා. වස් අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා 69 ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කරන්නට යෙදුණා. පළවෙනි ධර්ම දූතයන් වහන්සේලා 69. උන්වහන්සේලාට ඒ සඳහා උපදෙස් දීලා දෙදෙනෙකු එකමග වඩින්න එපා කියන කරුණු පැහැදිලි කරලා මොකද පිරිස අඩු නිසා භාග්‍යතුන් වහන්සේත් උරුවෙල් දනව්වට වැඩම කළා. ඒ වැඩම කරන අතර අපේ භාග්‍යතුන් වහන්සේ කප්පාසික කියන වනාන්තරයක ටිකක් විවේක ගත්ත කියලා සඳහන් කරනවා. පළවෙනි රහත් 69 කොයි විදිහටද ශාසනයට ඇතුළුනේ කියන කාරණාව මම හිතන්නේ දන්නවා අපි අය. පංචවග්ගීය භික්ෂූන් වහන්සේලයි යසකුල පුත්‍රයයි යාළුවෝ 54 දෙනයි. යසකුල පුත්‍රයා කියලා කියන්නේ සේනානි දියණියගේ පුතා. සේනානි දියණිය කියලා කියන්නේ අපි තව විදිහකට හඳුන්වනවා සුජාතා සිටිදුව කියලා. මහ බෝසතාණන් වහන්සේට ලෞතර බුද්ධත්වයේ ලබන්න කලින් දවසේ සුවිශේෂී වූ කිරිහාර දානයක් පූජා කරන්නේ මේ සුජාතා සිටිදුව. වාර්ෂිකව අජපාල කියන නුගරුකේ ජීවත් වෙන රුක්ෂ දේවතාවට කරන පූජාව. මේ පූජාව කරන්නේ යසකුල පුත්‍රයාගේ උපන්දිනයේ දවසේ. ඇයි මේ ගහ ළඟ බාරයක් වෙලා යසකුල පුත්‍රයා ඉපදුනා කියලානේ සඳහන් කරන්නේ. එනිසා පුතාගේ ජන්මදිනය සිහිපත් කරලා වාර්ෂිකව මේ පූජාව කරනවා. ඉතින් ඇය නොදන්නවා වුණාට එදා
ඇගේ දානි පිළිගන්න එතන හිටියේ මහබෝසතාණන් වහන්සේ. හැබැයි ධර්මයේ විශේෂයෙන් සඳහන් කරනවා එදා දානි පූජා කළේ මහබෝසතාණන් වහන්සේ බව දැනගෙන නෙමෙයි කියලා. පස්සේ දැනගන්නවා. ඒ නිසා ඇයට ලොකු සතුටක් ඇති වෙනවා. ඒක වෙනම දීර්ඝව විස්තර කරන්න ඕනේ වෙනම කරුණක්. ඇගේ පුතා තමයි යසකුල පුත්‍රයා. පුදුම විදිහට සැප සම්පත් තිබුණ කෙනෙක්. නමුත් තරුණ අවදියේදීම ගිහි ජීවිතය පිළිබඳව කලකිරුණා. දුක නිසා නෙමෙයි. නමුත් මේ ජීවිතය පිළිබඳව පුදුම කලකිරීමක් ඇති වුණේ එහි තියෙන નિසරු බව මනාව වටහා ගත්ත නිසා. මොන තරම් සැප සම්පත් තිබ්බද? ඒක හින්දම ගිහි ගෙදරින් එළියට බැස්සා. ඒ ගිහි ගෙදර තව තවත් ඉන්න බැරි මහ ගිනි ගයක් වගේ දැනෙන්න පටන් ගත්තා. ඒ තරම් පිළිකුල් සහගත බවකුත් දැනෙන්න පටන් ගත්තා. තවත් මොහොතක් නොරැඳෙනවා කියලා හිතලා මහ රාත්‍රියේම එළියට බැස්සා. සැනසීමක් හොයාගෙන තමයි එළියට බැස්සේ. සංසාරේ බොහොම පින් තියෙනවා. ඒ නිසා දෙවියන් විසින් ක්‍රමක්‍රමයෙන් යසකුල පුත්‍රයා යොමු කළේ බුදුරජාණන් වහන්සේ ළඟටමයි. බරණැස ඉසිපතනෙට. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. භාග්‍යතුන් වහන්සේ ධර්මය දේශනා කළා. යස සෝවාන් වුණා. එළි වෙනකොට යස ගෙදර නැති නිසා යසගේ තාත්තා යස හොයාගෙන එළියට බැස්සා. තාත්තත් ක්‍රමක්‍රමයෙන් ආවෙත් බුදුරජාණන් වහන්සේ ළඟට. යසකුල පුත්‍රයාගේ තාත්තා එන බව දන්නවා. යසකුල පුත්‍රයාත් ළඟම ඉන්නවා. අදිෂ්ඨාන කළා තාත්තට පුතා නොපෙනෙන්න. තාත්තට ධර්ම දේශනා කළා කරුණු කාරණා සාකච්ඡා කරලා. යසකුල පුත්‍රයාගේ තාත්තා ඒ දේශනාව අවසානයේ සෝවාන් වුණා. තාත්තට කරපු දේශනාව අහගෙන හිටපු පුතා අති උතුම් වූ රහත් බව ලබා ගත්තා. යසකුල පුත්‍රයා රහත් වුණ නිසා භාග්‍යතුන් වහන්සේ තාත්තට පේන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා යසගේ තාත්තා කතා කළා පුතේ එහෙනම් දැන් යමු ගෙදර කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ සිරිතුමනි යස ආපහු ගෙදර එන කෙනෙක් නෙමෙයි. යස අරහත්ත්වයේ ලැබලා ඉන්නේ. තාත්තා සෝවාන් වෙලා ඉන්නේ. රහත් වුණා කියලා කියහම සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේට ආය අමුතුවෙන් කරුණු සඳහන් කරන්න උවමනා නැහැ. ඒ නිසා ඊළඟට ආරාධනා කළේ එහෙනම් ස්වාමීනි දෙදෙනා වහන්සේම දහවල දානෙට වඩින්න කියලා. ඉතින් මේ විදිහට යසකුල පුත්‍රයා ශාසනයට ආපු නිසා යාළුවෝ 54 දෙනෙක් හිටියා ඒ අයත් ශාසනයට ආවා. එහෙම තමයි පළවෙනි රහත් 69 හැදුනේ. ඒ 69 තමයි ධර්ම ප්‍රචාරයට පිටත් කළේ. අපේ බුදුරජාණන් වහන්සේ කප්පාසික වනලැහැබේ විවේක ගත්තා. කප්පාසික වනය කියලා කියන්නේ පින්නතුනි කපු හේනක්. කපු පුළුන් අරගන්න කපු ගස් තියෙන කපු හේනක්. මෙතන වැඩ ඉන්නකොට තමයි මේ කුමාරවරු කාන්තාවක් හොයාගෙන ඇවිදිනවා. ඒ අය විනෝද වෙන්න වනලැහැබට ආවා. නාගන්න කියලා තමන්ගේ ආභරණ ඇඳුම් ආයිත්තන් ගලවලා තිබ්බා. මේ 30 දෙනාගෙන් එක්කෙනෙකුට විතරක් බිරිඳක් හිටියේ නෑ. ඒ නිසා කුලියට ගත්ත කාන්තාවක් ඇය මේ අයගේ ප්‍රමාදයක් දැකලා අර වටිනා ආභරණත් සමහර ඇඳුම් පැළඳුනුත් අරගෙන සැඟවිලා යන්න ගියා. දැන් පස්සේ ඇය හොයාගෙන තමයි යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කහම භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ ස්වාමීනි කාන්තාවක් ගියා දැක්කේ නැද්ද? එහෙම අහපුවාම අපේ භාග්‍යතුන් වහන්සේ ඒ අයගේ ප්‍රශ්නට නම් උත්තරයක් දුන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ ආපහු ඇහුවේ දරුවනේ කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද? වටිනවා ස්වාමීනි. තමන් ගැන හොයන එක වටිනවා. එහෙනම් වාඩි වෙන්න කිව්වා. ස්වාමීනි මේ තරම් වටින ආභරණ ටිකක් අරන් ගිහිල්ලා තියෙන්නේ. අපි ඒ ටික හොයාගෙන අවශ්‍ය අයට යොමු කරලා එන්නද කියලා නම් ඇහුවේ නෑ. එහෙනම් වාඩි වෙන්න කිව්වා. එහෙමම වාඩි වුණා. පුදුමාකාර කීකරුකමක්. මේ කීකරුකම සංසාරයෙන් එතර කරලම තමයි නවතින්නේ. මේ තරම් කීකරුකමක් මොන හේතුව නිසාද? පෙරත් බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච නිසා. පෙර කීකරුුණේ බුදුරජාණන් වහන්සේට නෙමෙයි. බුදුරජාණන් වහන්සේට කීකරුුණේ මේ ආත්මේ. පෙර එතකොට කාටද කීකරු වෙලා තියෙන්නේ? පෙර කීකරුුණේ මහ බෝසතාණන් වහන්සේට. ඒ කාරණාව පැහැදිලි කරන්න වෙනම ජාතක කතාවක් සාකච්ඡා කරන්න ඕනේ. අපි ඒ තරම් දිගට ඒ කාරණාව කතා කරන්න යන්නේ නැතුව මේ අනමතග්ග සංයුත්තේ ආරම්භ වෙච්ච හැටි ටිකක් සාකච්ඡා කරමු ඉදිරියට. මහතුන්ඩිල ජාතක කතාව තමයි සාකච්ඡා කරන්න ඕනේ. මහ බෝසතාණන් වහන්සේ දා ඊරියෙකුගේ බඩේ ඉපදිලා. කාන්තාවක් ඌරු පැටව් දෙන්න හදාගත්තේ. ඉතින් ඒක දවසක සුරා දූර්තයෝ 30 දෙනෙක් ඇවිල්ලා මේ කාන්තාවගෙන් මේ ඌරු පැටව් ඉල්ලනවා. එකෙක් දෙන්න කියලා මසට දෙන්නේ නැහැ. අන්තිමට ඒ කාන්තාවට හොඳටම සුරා පොවනවා. ඇයට හොඳටම මත් වුණාට පස්සේ ඇයට කහවණු පෙන්නලා ආපහු කියනවා එකෙක් දෙන්න කියලා. ලොකු පුතා නම් දෙන්න බෑ පොඩි පුතා දෙන්න කියනවා. මේ ඌරු පැටව් දෙන්නට පුතා කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාවේ ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? අහවල් වනල හැබි කොහොමද අල්ලන්නේ? කෑම දුන්නොත් තමයි මෙහාට එන්නේ. පිරිස කෑම ගෙනල්ලා දුන්නා. ඇය භාජන වලට කෑම ඌරු පැටවුන්ට වෙන් කළා. කෑම ටික භාජන වලට දාලා පුතේ චූලතුණ්ඩිල කියලා අඬ ගැහුවා. මහතුණ්ඩිල චූලතුණ්ඩිල තමයි දෙන්නගේ නම. ඒක චූලතුණ්ඩිලට එච්චර ඇහුන්නේ නැති වුණාට මහතුණ්ඩිලට තමයි ඇහුනේ. ඇහිලා කල්පනා කරනවා අපේ අම්මා එදා මෙදා තුර අපි දෙන්න හදාගඩ වඩාගත්ත කාලේ අද මේ වෙනකන් කවදාවත් මල්ලිට නම් අඬ ගැහුවේ නෑ. අඬ ගැහුවේ මටමයි. නමුත් මේ ජීවිතේ පළවෙනි වතාවට මට කතා නොකර මල්ලිට කතා කරනවා. හැබැයි මේක ඒ තරම් හොඳ ලක්ෂණයක් නන් නෙමෙයි. එහෙම හිතලා නමුත් කතා කරලා කියනවා මල්ලියේ අපේ අම්මා අඬ ගහනවා දෙපාරක් අඬ ගහනකම් ඉන්න එපා ඒක නරකයි. අම්මා දෙපාරක් වෙහෙසන්න එපා. ගිහිල්ලා බලලා එන්න කියලා. ඒ නිසා තමයි දීවි දුවගෙනම ගියා. මගට යනකොට දැක්ක 30 දෙනෙක් දෙපැත්තට බෙදිලා මදු අතේ තියාගෙන ඉන්නවා. අම්මත් පේන්න ඉන්නවා හිස් භාජනයේ අතේ තියෙනවා කන භාජනයේට කෑම දාලා තියෙනවා. නමුත් නතර වුණා පන බයි. නතර වෙලා ආපහු හැරිලා එකම පිම්මට ආපහු සැරයක් වනල හැබටම දිව්වා. දුවලා ගිහිල්ලා හැංගෙන්න තැන් හොයනවා. ඒ වෙලාවේ මහතුණ්ඩිල කතා කරලා අහනවා මල්ලී ඔබ බය වෙලා වගේ. ඔබ හැංගෙන්න තැන් හොයනව නේද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා එහෙමයි. අද නම් මහ පුදුම දානයක් ඒ ගෙදර දෙන්න හදන්නේ. අම්මත් ඉන්නවා. භාජනයට කෑමක් දාලා තිනවා. හැබැයි 30 දෙනෙක් මම දැහැගන්න මදු අතේ තියාගෙන ඉන්නවා. ඒ දානේ භුක්ති විඳින්න යන මට මගේ මස් ටික වුන්ට දන් දෙන්න වෙනවා. ඒ හින්දා මේ පන බයේ හැංගෙන්න හදන්නේ. අද මගේ ජීවිතේ ඉවරයි කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මල්ලි ඌරෝ වෙලා ඉපදිච්ච අපි මිනිස්සුන්ගේ බඩ පුරවනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒක තමයි සංසාරේ හැටි. ඒ හින්දා ඔබ මේකට බයයි නම්
මං කියන විදිහට කටයුතු කරපන්. සඳහන් කළා පිරිසිදු වතුරක බැහැලා නාගනි. දාඩිය දුගඳ නැති වෙනකම්ම නාපන්. පෙර තැවරිලා තියෙන දේවල් ගැලවිලා යනකම්ම නාපන්. කවදාවත් නොමියෙන සුවඳක් ගත දවට ගනි. එදාට පුළුවන් මේ දුකින් අත මිදෙන්න. පින්නතුනි සඳහන් කරනවා නමුත් මේ දේශනා කරපු බණපදේ 12 යොදුනක් මුළු බරණැස් රාජ්‍ය පුරාම පැතිරිලා ගියා කියලා. බරණැස් රජුරවන්ට මේක ඇහුණා. රජුරුව මේ ශබ්ද ශාස්ත්‍රය පිළිබඳව හොඳට දන්නවා සත්තුන්ගේ හඬ. මේ කාරණාව ඇහිලා රජුරුවන්ගේ රෝමෝද්ගමණය වෙනවා. මේ අබුද්ධෝත්පාද කාලේ කාගෙන්වත් අහලා නැති කතාවක් මේක. රජුරුව රාජකීය පිරිසත් අරගෙන වනල හැබට ඇවිල්ලා වනාන්තරේ සුද්ධ කරලා සුදු වැලි අතුරලා ඌරු පැටව් දෙන්න ඒ මත තියලා රජු ඇතුළු පිරිස බිම ඉඳ ගන්නකොට අර දූර්තයෝ 30 දෙනාගේ වෙරි හිඳුණා. රජුරුව මොකද්ද මේ කරන්නේ කියලා. අර කාන්තාවගෙත් වෙරි හිඳුණා. ඒ ඇයත් පිරිස කෙරවලේ වාඩි වුණා. වාඩි වෙලා තමයි රජුරුව ඇහුවේ මොකද්ද මේ කියන කතාව කියලා. කාරණාව පැහැදිලි කරලා රජුරුව ඇතුළු මුළු පිරිසටම මහතුන්ඩිල පන්සිල් සමාදන් වෙන්න කරුණු පැහැදිලි කළා. ආන් එදා ඌරු තුඩින් දේශනා කරපු ධර්මය අහලා අති උතුම් වූ පංචශීලයේ සමාදන් වෙන්න තරම් අර සුරා දූර්තයෝ 30 දෙනා පුදුම කීකරු බවක් දැක්වුවා. එහෙම නැත්තම් බැන බැන නැගිටලා යන්න එපයි. මේ කාලේ මිනිස්සුන්ගෙත් නැති පුදුම කීකරුකමක් අති උතුම් නිර්මල ධර්ම රත්නය අහලත් කීකරු වෙන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයේ ඌරෙකුගෙන් බණ අහපු මිනිස්සු 30 දෙනෙක් එදා ඉඳලා පන්සිල් මත ජීවිතය ගත කළා. ඒ ඇයිද සිල් දුන්නේ ඌරෙක්. ආන් එදා කීකරු වෙච්ච 30 දෙනා තමයි මෙදත් මේ බද්දවග්ගීය කුමාරවරු. එදා තිබිච්ච කීකරු බවම තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටිනව නේද? එහෙනම් වාඩි වෙන්න කියනකොට වචනයක්වත් කතා නොකර වාඩි වුණ තිබුණ සංසාර පුරුද්ද. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරාම මේ 30 දෙනාම සමහර අය සෝවාන් වුණා, සමහර අය සකදාගාමි වුණා, තව පිරිසක් අනාගාමි වුණා. කවුරුවත් රහත් වුන්නේ නැහැ. පෘථග්ජන භාවයේ හිටියෙත් නැහැ. සියලු දෙනාම ආර්ය තත්වයටපත් වුණා. නමුත් රහත් වෙන්නේ නැහැ. එයින් අවුරුදු 20කට විතර පස්සේ තමයි සිව්පිලි සිඹියාපත් සහිතව මහරහතන් වහන්සේලා බවට පත් වෙන්නේ. ආන්ගේ රහතන් වහන්සේලා බවට පත් වෙන්න භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුත්තේයි මේ ඇයට දේශනා කළේ. ඉතින් ඒ පිළිබඳව කරුණු කාරණා වෙනම ගැඹුරට තව සාකච්ඡා කරන්න තියෙනවා. එහෙනම් එදා ඒ අනමතග්ග සංයුත්තේ දේශනා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසගෙන් අහනවා මේ අය දැන් භික්ෂුන් වහන්සේලානේ. එක වස් කාලයක බුදුරජාණන් වහන්සේ දකින්න යන්න භාග්‍යතුන් වහන්සේ ළඟ වස්වසන්නයි කල්පනාව. නමුත් බැරි වුණා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න. වෙනත් ප්‍රදේශයක වස්වසලා වස් අවසානයේ විසුද්ධි පවාරණයෙන් පවාරණය කරලා මේ හාමුදුරුවෝ 30 දෙනා දවස් 6ක් රෑ දවල් දෙකේම වැස්සේ තෙමි තෙමි මඩ වතුරේ බැහැගෙන බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න යනවා. ගිහිල්ලා වන්දනා කරලා සතුරු සාමීචී ටිකක් කතා කරලා බුදුරජාණන් වහන්සේ වස් කාලේ ගත කරපු හැටි තොරතුරු ඇහුවාම ඒ තොරතුරුත් භාග්‍යතුන් වහන්සේට සඳහන් කරලා කියනවා ස්වාමීනි වස් කාලේ නම් ඒ තරම් දුකක් තිබුණේ නැහැ. අපි හරි සතුටින්ම ගුණධර්ම පූර්ණේ කළා. නමුත් 6 දවසක් ආපු පාර පුදුම දුකක් මේ 6 දවසේ අපි වින්දා කියලා. සිවුරු තෙමිලා වේල ගන්න හැටියක් නැහැ. පාරවල් කැඩිලා සඳහන් කරනවා වතුර වලවල් වලට බැස්සහම නිසීදන මාංශය දක්වා තෙමෙනවා කියලා. මොකද්ද මේ නිසීදන මාංශය කියලා කියන්නේ? ඉඳ ගන්න මාස නිසීදනය කියලා කියන්නේ ඉඳ ගන්නවටනේ. නිසීදනය කියලා කියන්නේ ඉඳ ගන්න එලා ගන්න රෙදි කෑල්ලට. එතකොට ඒකමන්තං නිසීදී
කියලා කියන්නේ එකත් පස්සක වාඩි වුණා කියන එක. අපි වාඩි වෙන්නේ මේ ශරීරයේ මස් ගොඩ උඩ. එහෙනම් වාඩි වෙන්න පාවිච්චි කරන මස් නිසීදන මාංශය. අපේ පසුපස මාංශයේ නිසීදන මාංශය. එහෙනම් නිසීදන මාංශය දක්වා තෙමුණා කියලා කියන්නේ ඉන හරියට එනකන් වතුර වලවල් වලින් බහැලා ගොඩ වුණා කියන එකයි. ඉතින් ඒ දුක විස්තර කරනවා මේ පාරේ එනකොට දැනුණ දුක. ඒ නිසා තමයි අනමතග්ග සංයුත්තේ දේශනා කළේ. මහණෙනි මේ සංසාරේ ඔබලා ගවය වෙලා කොච්චර ඉපදුනාද? ඒ කාලේ මොන තරම් දුක් විඳද? පින්නතේ ගවයෙක් වෙලා ඉපදිලා විඳින දුක් අන්දරාව. මිනිස්සුන්ගේ ජීවිතේ සම්පූර්ණ කරන්න සතුටු කරවන්න ගවයෙක් මොන තරම් දායකත්වයක් දෙනවද? ගැහැණු සත්තු පැටව් හදලා දෙනවා. කිරි ටික දෙනවා. තවත් කොටු අටු කොටු පුරවන්න, ගොවිතැන්පත් සරු කරන්න පොහොර ටික දෙනවා. මේ විදිහට මිනිහෙකුගේ ජීවිතේ සුවපත් කරවන්න කොයිතරම් කැපකිරීමක් කරනවද? අම්මලාට කිරි නැති නිසා ළමයින්ගේ ප්‍රාණවායුව රැකගන්නෙත් පන්නර රැකගන්නෙත් ඒ ගවයාගේ කිරි නිසා. පිරිමි සත්තු බර අදිනවා. කුඹුරු හානවා. කොළ පාගනවා. නමුත් අන්තිමට මස් කඩේට යනවා. අපේ ජීවිත රැකලා පණනල රැකලා සුවපත් කරලා ධනවත් කරලා ඒ අය මස් කඩේට යනවා. ඒ යනකොට ඝාතනාගාරයේ කිට්ටු වෙනකොට යන්නේ නැහැ කොහොමවත්. සමහර අය බිම වැටිලා නිදා ගන්නවා. බිම වැටෙනවා, පෙරලෙනවා. ඇදගෙන යන්න බෑ. සඳහන් කරනවා සමහර ඝාතකයෝ ඒ වෙලාවට වලිගය අල්ලලා කඩනවා කියලා. ඇටකොටුව කඩනකොට දරා ගන්න බැරි වේදනාව නිසා ටිකක් දුවනවා. නමුත් ඊට වඩා මරණ දුක මරණ බය වැඩි. ඒ නිසා ආය පෙරලෙනවා. ඒ වෙලාවට හුළු වතු වරුගෙන එල පුච්චනවා. ආය නැගිටලා දුවනවා. ආය වැටෙනවා. උල් ආයුධ ගෙනල්ලා පිටිපස්සෙන් අනිනවා. කොහොම හරි අර ඝාතනාගාරයටම අරගෙන යනවා. ගැට ගහන කණුවට බෙල්ල ලං කරලා බොහොම හිර කරලා බඳිනවා. යන්තම් අඩියක් දෙකක් ලනුව ඉඳ තියෙනවා. නිදා ගන්නවත් බෑ. නමුත් එහෙම කෙටි කරලා බැඳලා ඉන්න ගවයා තමන්ගේ සහෝදරයන්ට සිද්ධ වෙන ඉරණම හොඳටම දකිනවා. අතපය බඳින හැටි, බිම පෙරලන හැටි, බෙල්ල කපන හැටි, එතකොට කෑ ගහන හැටි, බඩ පලන හැටි, හම ගලවන හැටි මොහොතයි ගත වෙන්නේ මේ දේවල් වලට. ගලාගෙන එන උණුලේ කණුවේ බැඳලා ඉන්න කෙනාගේ පාද තෙමාගෙන තමයි ගලාගෙන යන්නේ. තමන්ගේම සහෝදරයන්ගේ ලේ උණු උණුවේ තමන්ගේ පාදවල දැවටෙනවා. සමහර අයගේ ඔළුවට කුළු ගෙඩියෙන් ගහනවා. කපනවත් දකිනවා. ඔළුව පලන හැටිත් දකිනවා. ඒ මැරුණ කෙනාට වඩා ඒක බලාගෙන ඉන්න කෙනාට වේදනාව වැඩි. තව මොහොතක මමත් මේ දුකම විඳින්න ඕනේ. නොදැක අලුතෙන්ම අත්දැකීමට මුණ දෙනවට වඩා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැකලා මුණ දෙනකොට ඊට වඩා වේදනාවයි බයයි දෙකම වැඩි. නමුත් කාට කියන්නද? තිරිසන් ලෝකේ තියෙන අසරණකම. ඒකයි සඳහන් කළේ ඌරෝ වෙලා ඉපදිච්ච අපි මිනිස්සුන්ගේ බඩ පුරවන වැරෙන්න වෙන මොනවා කරන්නද? එහෙනම් මේ හැම සතෙකුටම කතා කරන්න තියෙන ওই කතාවමයි.
එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කරුණ මතක් කරනවා. එහෙම විඳපු දුකයි මේ පාරේ එනකොට 6 දවසක් විඳපු දුකයි අතර තියෙන වෙනස. ස්වාමීනි, ඒ ගැන අහනකොට නම් 6 දවසක් විඳි දුකක් නෙමෙයි ස්වාමීනි. ඒක මහ පුදුම සැපක්. එතකොට මේ සත්ව ලෝකේ තියෙන දුක්ඛන්දරාව පින්නතුනි සීමාවක් නැහැ. සමහර සත්තු ඔය බැටළුවෝ වගේ කකුල් දෙකෙන් එල්ලලා සමහර රටවල් වල ඇස් දෙකට පිහියෙන් අනිනවා. එතකොට ඒ ඇස් දෙකට පිහියෙන් ඇනලා එතනින් ලේ ටික වැක්කිරිලා ගිහිල්ලා ලේ නැතුව හිඳිලා වේලිලා තමයි මැරෙන්නේ. මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ගේ මතයක් තියෙනවා දුක් විඳලා මැරුණාම මේ මස් හරි රසයි කියලා. හාවෝ වගේ සත්තු අපි දකිනවා මොන තරම් ලස්සනට හදනවද. මේ රටවල් වලත් එහෙම ඇති. අපේ රටෙත් එහෙම තියෙනවා. අපිත් ඔය ලොකු අඹේ වෙල වාගේ තැන්වල හාව හදනව වෙනම. හරක් වෙනම හදනවා, හාව වෙනම හදනවා. හැබැයි දැල් සහිත කූඩුවක දාලා ඉන්නේ එළියට යන්න බෑ. හැබැයි හොඳට කාලා පුළුන් කොට්ට වාගේ ලොකුයි. නිසි කාලේ එනකොට ඒගොල්ලෝ එහෙම්මමයි. හුඟක් වෙලාවට බෙල්ල වටේට හැම කපලා අපි අර ටී-ෂර්ට් එකක් ගලවනවා වගේ පණ පිටින්ම තමයි හැම ඇදලා ගන්නේ. රතු පාට මස් කඳ විතරක් පේන්නේ. හැම වෙනම ගන්නවා. දුක්ඛන්දරාව කොහොම දරනවද? එතකොට මේ කතා කරන මමත් අහගෙන ඉන්න ඔබත් මේ සංසාරේ ඔහොම ජීවිත ගත කරලා නැද්ද? අපේ භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳව කරුණු දැක්වුවේ මෙහෙමයි. හරකෙක් වෙලා ඉපදිලා ඔබේ මගේ බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිර ධාරාව මහ මුහුදේ ජල කඳට වඩා වැඩි කියලා. මහා සාගරයේ මොනතරම් ජලස්කන්ධයේද? පින්තුනි, සාගරයේ ඔක්කොම අපි දැකලත් නැහැ. අපේ ඇහැට මහ මුහුද පේන්නේ ටිකයි. ඒ පේන ටිකේ කොච්චර වතුර තියෙනවද? මහා හඬක් නගාගෙන නැගිලා ඇවිල්ලා පෙරලෙන එක රළ ගෙඩියක තියෙන වතුර බැරල් ගානට එකතු කරුවොත් බැරල් කීයක් එකතු කරන්න එක රැල්ලක වතුර තියෙනවද? එතකොට මගේ ඇහැට පේන ප්‍රමාණය මුළු මහා සාගරය ගැන කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හරකෙක් වෙලා බෙල්ල කපාපු තැනින් ගරාගෙන ගියපු ඒ හරක් ලේ මහා සාගරයේ ජල කඳට වඩා වැඩි කියලා. ඒ ඔබ හරකෙක් වෙලා ඉපදිච්ච කාලේ මම හරකෙක් වෙලා ඉපදිච්ච කාලේ මේ අනාදිමත් කාලයක් සංසාරයේ සාගර ජලයට වැඩියේ ලේ සාගරයක් පුරවන්න අපි කොයිතරම් ඈත එනවද? ඒ එන සංසාරේ කී වතාවක් හරක් වෙලා ඉපදෙන්නේ නැද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේලා කී දෙනෙක් නම් ඔබත් මමත් දකින්නේ නැද්ද? මෙච්චරයි කියලා සීමාවක් කියන්න බෑ. අපිට මේ කරුණු ටික අද කියලා දෙන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ. අපි සංසාරයෙන් එතර කරන්න මේ සසර දුක දැකලා අති දීර්ඝ කාලයක් පාරමිතා පුරලා ලෞතුරා බුදු වෙච්ච මේ මහෝත්තමයන්න් වහන්සේට ඔබත් මමත් මේ සංසාරේ කී පාරක් තාත්තේ කියලා ඇද්ද? අම්මේ කියලා ඇද්ද? මේ සංසාරේ තරම්ම දිගයි. උන්වහන්සේගේ දරු වෙලා අපි කොච්චර ඉපදිලා ඇද්ද? උන්වහන්සේ ඔබේ මගේ දරු වෙලා කොයිතරම් ඉපදිලා ඇද්ද? නමුත් සංසාරේ දුක මනාව අවබෝධ කරලා අපිට මග කියලා උන්වහන්සේ සසරින් එතර වුණා. නමුත් අපි තාමත් මේ සංසාරේ ඒ මනුස්ස වෙච්ච කාලවල එහෙනම් තිරිසන් ආත්ම කොච්චර තියෙන්නේ නැද්ද?
කල්ප කෝටි කීයක් මේ ගමන අපි එනව ඇද්ද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සංසාරයගේ පෙර කෙරවලත් පසු කෙරවලත් පණවන්න පුළුවන්කමක් නැහැ කියලා. පණවන්න බෑ කියලා සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ ඒ කෙරවල දකින්නේ නැහැ කියන එකද? අපේ සංසාරේ පටන් ගත්ත හැටිත් කවදා හරි නිමා වෙන හැටිත් බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා. එහෙනම් පණවන්න බෑ කියලා කිව්වේ. ඒ කාලේ ගැන අපිට කීවට අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒකයි පණවන්න බෑ කියලා කිව්වේ. අනමතග්ගෝ යං සංසාරී පුබ්බා කෝටීන පඤ්ඤායිති. මහණෙනි මේ සසර කෙරවල පණවන්න පුළුවන්කමක් නැහැ. පුබ්බා කෝටීන පස්සති කියලා කිව්වනම් මහණෙනි මේ සසර කෙරවල දකින්න බෑ. නමුත් පස්සති කියලා නෙමෙයි දේශනා කළේ න පඤ්ඤායිති කියලා පණවන්න පුළුවන්කමක් නැහැ. අපිට තේරෙන්නේ නැහැ. අපිට අසංඛ්‍ය කියලා කියහම අසංඛ්‍ය තේරෙන්නේ නැහැ. එහෙමනම් සසර ගැන කියන්න ගියහම අසංඛ්‍ය ඊවල් කීයක් කියන්න වෙයිද? ඒක කොහොමවත් තේරෙන්නේ නැහැ. මේ එන ගමන් මගේ අපි මේ ජීවිතේ අම්මේ කියලා කතා කරන අපේ අම්මා මීට කලින් කොච්චර අපිට හම්බ වෙලා ඇද්ද? ඒකත් භාග්‍යතුන් වහන්සේ කොහොමද කරුණ දැක්වුවේ? මේ ජීවිතේ අම්මා මැරුණහම දුකට අඬනවා. මේ අම්මා වෙනුවෙන් ඒ වගේම පෙරත් අඬලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරුණ ගෙන හැර දක්වන්නේ මේ අම්මා වෙනුවෙන් මම අඬලා තියෙන තරම්. හැබැවින්ම මහ මුහුදේ ජලයට වඩා වැඩියෙන් ඇය වෙනුවෙන්ම මම අඬලා තියෙනවා කියලා. එතන සූත්‍රයේ දක්වන්නේ තිස්සා කියන මව වෙනුවෙන් සාගර ජලයේ පරයන් අඬලා තියෙනවා කියලා. එහෙනම් මේ ජීවිතයේ ඔබටත් මටත් අම්මා කෙනෙක් ඉන්නවා. ඇය වෙනුවෙන් පෙර අඬපු ප්‍රමාණය යෝ සඳහන් කළේ. කඳුළු සාගරය සඳහන් කරන සාගරයට වැඩි කියලා. අපේ පින්නතුන් හිතන්නකෝ මේ ජීවිතේ අම්මා නැති වුණා නම් අපි අඬාපු කඳුළු පොඩි වීදුරුවක් පිරෙන්න අඬන්න පුළුවන්ද කියලා. කුඩා වීදුරුවක් පිරෙනවද අපි අම්මා වෙනුවෙන් අඬහම? අම්මා මැරුණ දවසට වීදුරුවක් පිරෙන්න අඬන්න බෑ අපිට. කඳුළු වීදුරුවක් පිරෙන්නේ නැහැ ඇඬුවා කියලා. කුඩා වීදුරුවක් පිරෙන්න එක භවයක අඬන්න බැරි නම් මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් කඳුළු එකතු වෙන්න මොන තරම් කාලාන්තරයක් ඇය වෙනුවෙන් මඩන්න ඇද්ද? සංසාරේ දුර කොයි තරම් ඈතද හිතන්න ගියත් උම්මත්තක වෙනවා. එතකොට අපි මේ අද ඊයේ ඉඳලා එන පිරිසක්ද මේ ඉන්නේ? ඒකයි මම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේලා කෝටි කීයක් අපිට මග හැරෙන්න ඇද්ද කියලා. නමුත් උන්වහන්සේලා අපිට මග දේශනා කරලා පිරිනිවන් පවදාලා අපිට තාමත් සංසාරයෙන් එතර යන්න බැරි වුණා. මේ ජීවිතේ තාත්තා වෙනුවෙන් කොච්චර අඬලා ඇද්ද? ඔය තුරුල් කරගෙන ඉන්න දරු පැටවුන්ට කී කාලයක් අම්මේ කියලා කතා කරලා ඇද්ද? අද හුරතල් දරුවා. නමුත් පෙර භවයක ඇය සහ ඔහු මගේ අම්මා සහ තාත්තා. අද මම ඒ අයගේ තාත්තා. තව භවයක ඒගොල්ලෝ මගේ තාත්තා. එහෙනම් මේ සම්බන්ධතාවය කොයි තරම් කාලයක ඉඳලා එනවද? ඒ හලාපු කඳුළු විතරක් නෙමෙයි. අන්තර් කල්පයක් තුල අපි මොනතරම් ඉපදෙන්නේ නැද්ද?
අන්තර් කල්පයක් කියලා කියන්නේ මහා කල්පයේ ඇතුලේ තියෙන පුංචිම පුංචි කාලයක්. මහා කල්පයේ හැටියට. මහා කල්පයක් ඇතුලේ අන්තර් කල්ප තියෙනවා 256. ඒ එක අන්තර් කල්පයක අපි මොනතරම් මෙරි මෙරි ඉපදෙන්න ඇද්ද? මේ ධර්මයේ පැහැදිලි කරන හැටියට මේ අන්තර් කල්පයේ ඇතුලේ මදුරු අපෙන් ලේ බීලා තියෙනවා කියලා සඳහන් කරන්න ඕනේ සාගර ජලයට වැඩිය. එක අන්තර් කල්පයක මදුරුව බීපු ලේ මහා සාගර ජලයට වඩා වැඩි. ඒ කියන්නේ මදුරුවන්ට නිතරම ලේ දුන්නද අපි? මදුරුවන්ගෙන් බේරෙන්න කොච්චර ක්‍රම පාවිච්චි කළාද? එළිය පහළියේ ඉන්නකොට ඇඟේ වැහුවොත් පන්නලා දානවා. සමහර අය මරලා දානවා. සමහර වෙලාවට තද නිින්දේ ඉන්න වෙලාවක තමයි ඇවිල්ලා ලේ බීලා යනවා නම් බීලා යන්න තියෙන්නේ. එහෙම බීපු ලේ මහා සාගර ජලයට වඩා වැඩියෙන් බීවා කියලා සඳහන් කරනවා එක අන්තර් කල්පයක් ඇතුලේ. එතකොට මහා කල්පයක් ඇතුලේ කොහොම වෙන්නේ ඇද්ද? මහා කල්ප අසංඛ්‍ය ගණන් මේ සංසාරේ අපි ඇවිදිනකොට මොන තරම් දුක්ඛිත ජීවිත ගත කරන්නේ ඇද්ද? තිරිසන් ලෝකවල ඉපදිලා විතරද අපි දුක විඳලා තියෙන්නේ? ඒ මනුස්ස ජීවිතවල ඉපදිලා කොච්චර ගුටි කාලා මැරිලා ඇද්ද? කොච්චර කඩු වලින් කොටලා මරලා ඇද්ද? මොනතරම් පිහිය වලින් ඇනලා මරලා ඇද්ද? කොයිතරම් කෑලි කෑලි කපලා මරලා ඇද්ද? කැපෙන්නේ නැති පිහියක් බෙල්ලට තියාගෙන විනාඩි ගණන් අතුල්ලලා බෙල්ල කපලා කොච්චර මරලා ඇද්ද? අනාගතයේට එහෙම සිද්ධ වෙන්න කොයිතරම් ඉඩකඩ තියෙයිද? ඒ තරම් මහ පුදුම දුක්ඛිත සංසාරයක්. සමහර වෙලාවට තිරිසනෙක් මැරෙනවට වඩා වද සහිතව අපි මැරෙනවා. මේ සැපයි කියලා ගෙවන ජීවිතේ මොන තරම් දුක් සහිත තත්වයන්ට මුහුණ පාන්න වෙනවද? මේ සියල්ල එකතු කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ සසර බොහොම දුකයි කියලා. ඔබට මට තේරෙනවට වඩා භාග්‍යතුන් වහන්සේගේ අති උතුම් වූ සර්වඥතා ඥාණයෙන් මේ සංසාරේ දකින්න. අපි විඳලා තියෙන දුක් ප්‍රමාණයත් අනාගතයේ විඳින ප්‍රමාණයත් දකින්න. අද මෙහෙම මනුස්ස ජීවිත ගත කරන අපි නිරයට යන්න තියෙන අවකාශම බොහෝසේ වැඩි. නරක දුක්ඛය බොහෝම භයානකයි. ඒක භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කළා. නිරය කොයිතරම් දුක් සහිතද කියලා. නිරයවල් කීයක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කරුණ දැක්වාද? මහ නිරයවල් 8ක් පිළිබඳව කරුණ පැහැදිලි කළා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. මහ නිරයවල් 8. මේ එක නිරයක් වටේට පුංචි නිරයවල් තියෙනවා 16ක්. හතර පැත්තේ එක පැත්තක 4 පොඩි නිරයවල් 16ක් තියෙනවා. ඒ කුඩා නිරයවලට කියන්නේ ඔසුපත් නිරය කියලා. එතකොට 16 වරක් 8 128යි. අර ප්‍රධාන 8යි 136යි. එතකොට මුළු නිරයවල් ප්‍රමාණය 136ක් බව ධර්මයේ සඳහන් කරනවා. හැබැයි තවත් ඔබ ධර්මයේ අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් තව ඔසුපත් නිරයන් පිහිටලා තියෙන හැටි වෙනම ධර්මයේ සඳහන් වෙච්ච තැන් තියෙනවා. මේ 136ට අමතරව මේ මහ පොළව උඩත් ඔසුපත් නිරයන් තියෙනවා කියලා සඳහන් කරනවා අපිට පේන්නේ නැහැ. මහා සාගරයේ උඩත් ඔසුපත් නිරයන් තියෙන බව සඳහන් කරනවා අපිට පේන්නේ නැහැ.
පව්කාරයන්ට පේනවා. එයි අර එක ජාතක කතාවක එහෙම කරුණු සඳහන් කරනවා. නැවේ පිරිසක් වෙළඳාම යනවා. සාගරයේ මැද්දේ නැව නතර වෙනවා. කාර්මික දෝෂයක් තියෙනවද කියලා හොයලා බැලුවා කිසිම කාර්මික දෝෂයක් නැහැ. අන්තිමට පිරිස තීරණය කරනවා මේ නැවේ මහ පව්කාරයෙක් ඉන්නවා. ඒ පව්කාරයා අයින් කරපු දවසට නැව ගමන් කරනවා. දැන් කොහොමද පව්කාරයා හොයන්නේ? සියලු දෙනාම තීරණය කරලා කුසපත් අදිනවා. එක පුද්ගලයෙකුට අපරාධකාරයා කියන කුසපත එකපාරක් ලැබුණා. ඒක අහඹුවක් වෙන්න පුළුවන්. ඒ නිසා දෙවනි පාරත් යෙදුවා. දෙවනි පාරත් ඔහුටමයි. තුන්වෙනි පාරත් යෙදුවා. තුන්වෙනි පාරත් ඔහුටමයි. ඒ නිසා තීරණය කළා එහෙනම් මොහු තමයි නැවේ ඉන්න බරපතල පව්කාරයා. ඔහු නැවෙන් එළියට දැම්මා. ඊට පස්සේ නැව ගමන් කරන්න පටන් ගත්තා. දැන් මේ පුද්ගලයා පීනගෙන යනවා. යනකොට එයාට හම්බ වෙනවා විමාන ප්‍රීතිය. ඒ දවසේ භාගයක් දිව්‍යමය සැප විඳිනවා. දවසේ අනිත් භාගය අප්‍රමාණ දුක් විඳිනවා. දෙන්නෙක්, 4 දෙනෙක්, 8 දෙනෙක්, 12 දෙනෙක් එහෙම හම්බෙලා මේගොල්ලෝ දුක් විඳින්න යනකොට අර පුරුෂයාට කියනවා අපි එනකන් ඔබ ඉන්න කියලා. නමුත් ඔහු බෑ කියනවා. එහෙම යන ඔහුට තව පුද්ගලයෙක් දකින්න ලැබෙනවා හරියට නිකන් දිව්‍ය විමානයක් වගේ තැනක ඉන්නේ. පුදුම ලස්සනයි. ඔහු කරේ පැලඳගෙන ඉන්නවා හරි ලස්සන මාලයක්, නෙළුම් මල් මාලයක්. ඔහු බෙල්ල වටේටම සුවඳ සඳුන් ගල්වලා තියෙන්නේ. මේ මාලේ කොච්චර ලස්සනද අර පුද්ගලයාට හිතෙනවා ඒ මාලේ ටිකක් කරේ දාගන්න තිබ්බොත් මං හරි වාසනාවන්තයි කියලා. එතෙන්ට ගිහිල්ලා මාලේ ඉල්ලනවා. බෑ කියනවා දෙන්න. නමුත් බල කර ඉල්ලනවා තියාගන්න නෑ දෙන්නම් ඔච්චර ලෝභ වෙන්න එපා මට ටිකක් දෙන්න. දාලා බලන්න. මටත් හඳුන් ටිකක් දෙන්න බෙල්ල වටේ ගාගන්න. ඉතින් මොහු දිගින් දිගට එල්ලනකොට අර මාලේ දරාගෙන ඉන්න පුද්ගලයා කල්පනා කරනවා එහෙනම් මගේ පව ඉවරයි. ඔහු දන්නවා මේක මාලයක් නෙමෙයි කියලා. නමුත් මොහුත් මම වාගේ බරපතල පව් කරපු කෙනෙක් වෙන්න ඇති. දැන් ඔහුගේ පවයි විපාක දෙන්න හදන්නේ. මාලි ගලවලා දානවා. හැබැයි ඉතින් දානකොට නම් හිස කපාගෙන, කන් කපාගෙන, නහය කපාගෙන පල්ලෙහාට වැටෙනවා මාලි බෙල්ලට. වටේටම ලේ පෙරෙනවා. අර සුවඳ සඳුන් නෙමෙයි පේන්නේ, ලේ වැක්කිරෙනවා පේන්නේ. පව නිසා ඔහුට පේන්නේ අඳුන් ගාලා වගේ. මේක නෙළුම් මල් නෙමෙයි, මේක තනිකරම දැලිපිහිය වලින් හදපු මාලයක්. ආන් එහෙම මාල වලට තමයි කියන්නේ උර චක්‍ර මාල කියලා. සමහර අයගෙන් අපිට දිගට කරදර වෙනකොට අපි කියන්නේ මං නම් කරේ දාගත්තේ මහ උර චක්‍ර මාලයක් කියලා. එහෙම කියන අවස්ථා තියෙනවා. නමුත් උර චක්‍ර මාලය කියන්නේ මෙන්න මෙහෙම එකට. සැපක් නෑ. කෑ ගහනවා ගලවන්න කියලා. දැම්මට පස්සේ ගලවන්න බෑ. මොකද්ද මේ කරලා තියෙන පව? තමන්ගේ අම්මට ගහලා තමයි නැව් නැගලා තියෙන්නේ. කරින් උර චක්‍ර මාලේ දරපු කෙනත් අම්මට ගහලා ආපු කෙනෙක්. මොහොත් අම්මටම ගහපු කෙනෙක්. එතකොට මේ කරුණ ඔස්සේ සියල්ල විස්තර නොකලට හිතන්න බොහෝ දේවල් තියෙනවා. බණක් අහනවා කියලා කියන්නේ ටිකක් අහලා හුඟක් හිතන්නයි තියෙන්නේ. මනාව ශ්‍රවණය කරපු කෙනා ඒකින් ජීවිතේට බොහෝ අවවාද ගන්නවා. ඉතින් අන්න එහෙම තියෙන ඔසුපත් නිරයන් පිළිබඳව විශේෂයෙන් මේ 136 ඇතුලේ සඳහන් කරලා නැහැ. නමුත් ධර්මයේ තැන් වල පැහැදිලි කරනවා. සමහර මහ නිරයවල් ඇතුලේ වෙන් වෙච්ච වෙනම පොඩි කාමර වගේ ඔසුපත් නිරයන් තියෙනවා. ගමක් ගත්තාම ගණන් කරන්නේ ගමේ තියෙන ගෙවල් ටිකනේ. ගෙවල් ඇතුලේ තියෙන කාමර ගණන් කරන්නේ මේ ගමේ ගෙවල් මෙච්චරයි. එහෙනම් මහ නිරයවල් 8යි.
ඒ නිරය ඇතුලේ වෙනම වෙන් වෙලා තියෙන පොඩි නිරේවල් ගැන කතා කරන්නේ නැහැ වටේට තියෙන ටික ගැනයි කතා කළේ. ඒ නිසා සඳහන් කරනවා මහ නිරේවල් වල ඇතුලේ වෙනම වෙන් වෙච්ච වෙනම කාමර වගේ භූමි තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ තැන් පිළිබඳව සමහර වෙලාවට ධර්මයේ වෙනම නම් සහිතව ලියලා තියෙනවා. මේ සියල්ල විමර්ශනාත්මකව අධ්‍යයනය කරපු කෙනෙකුට තේරෙනවා 136ට වඩා තියෙනවානේ කියලා. එහෙමනොත් පැටලිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒකයි මේ කරුණ මෙහෙම සඳහන් කරලා පැහැදිලි කරන්න යෙදුනේ. මේ නිරේකට වැටුනොත් නැවත ගැලවෙනවා කියන කාරණාව පින්නතන හිතා ගන්නවත් බැරි දෙයක්. පල්ලහැම නිරේ තමයි සංජීවය කියලා කියන්නේ. ආයුෂ අඩුම නිරය. මේ කතා කරන මමත් බණ අහන ඔබත් සංජීවයේ ඉඳලා තියෙන වාර ගන්න මේ ජීවිතයේ ඉපදිච්ච දවසේ වැටි වැටි නැගිටපු දවසේ ඉඳලා මේ මහ පොළොවේ යම් තරම් වැලි පෑගුවද අද මේ ශාලාවට ඇවිල්ලා වාඩි වෙනකම් එදා මෙදා තුර ඔබේ පායට පෑගිච්ච වැලියට ගන්න කොච්චරද ඒ වැලියට ගන්නට වඩා වැඩියෙන් අපි සංජීවයේ ඉඳලා තියෙනවා ආත්ම ගණන්. මේක තමයි පල්ලහැම නිරය ආයුෂ අඩුම නිරය. මොනව කරපු අයද මෙහි ඉන්නවා කියලා සඳහන් කරන්නේ. විශේෂයෙන් ප්‍රාණඝාත කරපු අය. සංජීවයේ දුක් විඳිනවා කියලා සඳහන් කරන්නේ. ඒකට අලි කොටි විතරක් මරපු අය නෙමෙයි. මිනිස්සු මරපු අයත් මැස්සෝ මදුරුව මරපු අයත් ඔක්කොම ඉන්නවයි. කොච්චර ආයු ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් කරනවද? මේ ගණන් සහිතව පැහැදිලි කරනවා. චාතුම් මහරජික කියන දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90යි කියලා. දවස් 365 අපේ අවුරුදු 90ක් සතරවරන් දෙවියන්ගේ දිව්‍ය ලෝකෙට ආයුෂ තියෙනවා. මනුස්ස වර්ෂ වලින්. මේ අවුරුදු 90 සංජීවය කියන අපායට එක දවසයි කියලා සඳහන් කරන්නේ. 90 එව්ව 360ක් සංජීවයට අවුරුද්දයි. 90 එව්ව 360ක් සංජීවයට අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍ය තියෙනවා. මනුස්ස වර්ෂ වලින් සඳහන් කෙරුවොත් බිලියන 1620ක් විතර. සංජීවයේ ආයු ප්‍රමාණය. අය මගදී එන්න වෙන්නේ නැහැ. එහෙමනම් අද මැස්සන්ට මදුරුවන්ට ගහනකොට මැස්සෝ වැඩි හින්දා මැස්සන්ට වහ තියෙනකොට කැරපොත්තන්ට කෘමියන්ට වහ දානකොට කල්පනා කරන්න වෙන්නේ මේ සා දීර්ඝ කාලයක් දුක් විඳින්න තරම් වටිනවද මේ වැඩි කියලා. මදුරුවෙකුට ගහන එක මේ තරම් කාලයක් දුක් විඳින්න තරම් වටිනවද කියන තැනට යන්න වෙන්නේ. එතකොට විවිධ ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. එතකොට මදුරුව අපිට කනවා. එතකොට ලෙඩ හැදෙනවා. අපි මදුරුවාට ගහනවා. කවුද මේ මදුරුවා වෙලා ඉපදිලා තියෙන්නේ? පෙර ඔබ මම වගේම ජීවත් වෙච්ච කෙනෙක්. මිනිස්සු වෙලා ඉපදුනා. රට රාජ්‍ය වල කටයුතු කළා. ඉගෙන ගත්තා. ගෙවල් දොරවල් හදාගත්තා. දූදරු ආවාහ විවාහ වුණා. දූදරු හදාගත්තා. සම්පත් එකතු කරගත්තා. ප්‍රීති වුණා, සතුටු වුණා. කරන්න ඕන හැම දෙයක්ම නිසි කාලෙට නිසි වෙලාවට කරගත්තා. මොනවද අමතක වෙලා තිබිලා තියෙන්නේ? හැමදේම කරන්න මතක තිබුණා. සිල් රකින්න විතරක් අමතක වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි තිරිසන් ආත්මය උපද්දවල තියෙන්නේ. එතකොට මේ මදුරුවත් පෙර අපිටත් හඬ නග නගා පහර දෙන්න ඇති.
අතේ ඉඳලා අනික් අතින් ගහනකොට සද්දයක් ඇහෙනවා. එතකොට අද ඒ මදුරුවත් ඒ හඬ නගලම තැලෙනවා. පෙර ඔහුත් හඬ නගලම පහර දීලා තියෙනවා. තලල මැරුවොත් තැලිලමයි මැරෙන්නේ. ඒක තමයි විශ්ව න්‍යාය ධර්මයාගේ නීතිය. තැලුවොත් තලනවා. කැපුවොත් කපනවා. ඇන්නොත් අනිනවා. ගැහුවොත් ගහනවා. වහ කැව්වොත් වහ කවනවා. ගිනි තිබ්බොත් ගිනි තියෙනවා. එහෙම තමයි මරන්නේ. ඒක මේ න්‍යාය ධර්මයාගේ හැබෑ ස්වභාවය. ස්වභාව ධර්මය කියලා කියන්නේ පුදුම ඍජු නීති රීති පද්ධතියක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. හැබැයි අපි හිතුවේ නෑ ස්වභාව ධර්මය එහෙමද කියලා. භාග්‍යතුන් වහන්සේගේ අති උතුම් ධර්ම රත්නය කියලා කියන්නේ හැබැවින්ම ස්වභාව ධර්මයම තමයි. ඒක ශ්‍රී මුක ධාතුවෙන්ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මේ ස්වභාවය තමයි ආනන්ද මම හොයලා තියෙන්නේ. මේ හැබෑ ස්වභාවය කාලයක් යනකොට වැහිලා යනවා. මිනිස්සු පව පින ගැන දන්නේ නැතුව යනවා. ඒ නිසා මිනිස්සු පවුම කරනවා. කාලේ වැලි තලාවෙන් වැහිලා ගියපු මේ කාරණා ටික නැවත ඉස්මතු කරලා ලෝකෙට පැහැදිලි කරලා මිනිස්සු වැරදි කරන එකෙන් බේරගන්න ලෞතර බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ. මේ සංසාරේ මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියන කාරණාව තමයි හොයලා තියෙන්නේ. පින්නතිනි දෙවනි නිරය කාල සූත්‍රය. කොච්චර අවශ්‍ය තියෙනවා කියලා සඳහන් කරනවාද? දෙවෙනි දිව්‍ය ලෝකේ තව්තිසාව සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩ ඉන්න දෙව්ලොව. ආයුෂ ප්‍රමාණය සඳහන් කරන්නේ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි කියලා. ඒ 3 කෝටි 60 ලක්ෂයේ දෙවනි අපායට එක දවසයි. තුන්වෙනි දිව්‍ය ලෝකයේ යාමය අවුරුදු 14 කෝටි 40 ලක්ෂයයි. තුන්වෙනි අපායට එක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකයේ තුසිත අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. හතරවෙනි අපායට එක දවසයි. ඒ ආයුෂය. පස්වෙනි දිව්‍ය ලෝකේ අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. නිම්මාන රතිය. විශාකා මහ උපාසිකාව එහෙම මේ කාලේ නිම්මාන රතිය සුනිර්මිත මහරජුරුවන්ගේ අගමෙහෙසිය හැටියට ජීවත් වෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ සසර පින් කරපු අය, සසර පව් කරපු අය, ඒ අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් ආයුෂය පස්වෙනි අපායට එක දවසයි. සැපෙන් ඉහළම දිව්‍ය තලයේ පරිනිම්මිත වසවර්තිය. මනුස්ස වර්ෂයෙන් ආයු ප්‍රමාණය අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක්. හයවෙනි අපායට එක දවසයි. දිව්‍ය ලෝක නම් 6යි තියෙන්නේ. අපායවල 8ක් තියෙනවා. හත්වෙනි අපායේ ආයු ප්‍රමාණය සඳහන් කරන්නේ අන්තර්කල්ප භාගයයි කියලා. අටවෙනි එක අවීචිය. අවීචිය ආයු ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ අන්තර්කල්ප 1යි කියලා. මනුස්ස වර්ෂය කොච්චර කාලයක් අන්තර්කල්පයක් කියලා සඳහන් කරනවද? අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක්. 1.140 ඒවා 86 ලක්ෂ 40000ක් අවීචයට ආයුෂ. ඒ තරම් දුක් සහිත තැනක ඉපදෙන්න මෙහි ඉඳලා කරන වැඩ වටිනවද කියලා තමයි හිතන්න තියෙන්නේ. මේ සංසාර ගමනේ අපි දුක් විඳින තැන්. හැබැයි ඔබයි මමයි අපි කවුරුවත් අවීචියේ නොගිය අය කියලා හිතනවද? මුලින් සඳහන් කළ උදාහරණයම තමයි කියන්න තියෙන්නේ. මේ සංසාරේ එච්චර දුක් විඳ අපි.
එහෙම දුක් විඳලා මේ මනුස්ස ජීවිතයක් ආය හම්බ වෙලා තියෙන්නේ පෙර කරපු පින් විපාක දීලා. මේ තරම් උතුම් ජීවිතයක් දෙවියන්ට බඹුන්ට පවා ළඟා වෙන්න බැරි තැන් වලට යන්න පුළුවන් ජීවිතයක් මනුස්ස ජීවිතයක් කියන්නේ. දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට පසේ බුදු වෙන්න පුළුවන් කමක් නැහැ. දෙවි කෙනෙකුට බ්‍රහ්මයෙකුට ලෞතුරා බුදු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම අරමුණක් අදහසක් තියෙනවා නම් මනුස්ස ජීවිතයක් ලබලමයි මුදුන්පත් කරගන්න වෙන්නේ. එහෙනම් එක අතකින් බලහම මොන තරම් ශ්‍රේෂ්ඨද මේ ජීවිතේ. නමුත් හුඟක් කල් පවතිනවද? එච්චර කල් පවතින්නේ නැහැ. ආන් ඒ නිසා වහ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපි හැමෝම වීරිය වඩන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට අපි කීකරු වෙන්න ඕනේ. සංසාරේ කීකරුුනේ නැතුව ඇති. ඒකයි තාමත් කීකරු වෙන්න අපිට කල්පනාවක් නැත්තේ. මේ තරම් පැහැදිලිව මේ තරම් පිරිසිදුව ධර්මයේ දේශනා කරලා තිබුණත් අඩුම තරමේ තවමත් නිවැරදිව තෙරුවන් සරණ යන්න බැරි වෙච්ච ඒත් බෞද්ධයයි කියලා හිතාගෙන ඉන්න තවම පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න බැරි වුණ සම්මා දිට්ඨිකයයි හිතන කොච්චර පිරිසක් අපි අතර ඉන්නවද? ඒ කියන්නේ අපි මේ භවයේත් කීකරු වෙන්න කල්පනාවක් හුඟක් අයගෙන නැහැ. එහෙනම් මේ සැරෙත් කීකරු නොවෙනවා කියලා කියන්නේ මේ බුද්ධාන්තරෙත් මග ඇරෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි කියලා. අසත්පුරුෂ ආශ්‍රයක් වගේ දෙයකින් හෝ මේ ජීවිතේ වැරදිලා අවීචියට වාගේ යන්න වුණොත් අනාගතේ පහළ වෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නැතුවමයි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේට මුණ නොගැහුනොත් තවත් මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍ය බවයි සඳහන් වෙන්නේ. එහෙමනම් මුලින් කතා කරපු දුක තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරේ මොන තරම් කාලයක් දුක් විඳින්න වෙයිද? එක අන්තර් කල්පයක මදුරුව බීපු ලේ සාගර ජලයට වඩා වැඩි කියලා කියවහම මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍ය කාලයකට ආය මූණ පාණ්ඩ ලැබුණොත් එහෙම වෙන දේ මොකද්ද කියලා හිතන්නවත් වෙන්නේ නැහැ. තවත් සංසාරේ ඒ තරම් ඈතට යන්න කැමති නම් අපි ඉන්න විදිය හොඳයි. හැබැයි ඒකට අකමැති නම් ඉන්න ක්‍රමය අපිට වෙනස් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේට වහ කීකරු වෙන්න වෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ නිරයවල් පිළිබඳව කරුණු දක්වලා මේ නිරයවල් පනවලා මේවා භාග්‍යතුන් වහන්සේද කළේ කියලා. මම සඳහන් කළා තමන් වහන්සේ හොයාගත්ත මේ අති උතුම් ධර්ම රත්නය ස්වභාව ධර්මයමයි කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා කියලා. මේ ස්වභාව ධර්මයේ හැටි වැරදි කරන අයට දඬුවම් කරන්න ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරගත්ත තැන් තමයි මේ අපායවල් කියලා කියන්නේ. මේ ලෝකේ අපිට ඕන හැටියට ජීවත් වෙන්න ඉඩ දීලා නැහැ. මේ ලෝකේ සියලු දෙනාටම අයිති. ඔබට මට වගේම මැස්සට මදුරුවට කෝදුරුවටත් මේ ලෝකේ අයිති. අපිට ජීවත් වෙන්න ඒ අයගේ ජීවිත බිලිගන්න ස්වභාව ධර්මයේ කොහොමවත් ඉඩ දෙන්නේ නැහැ. තිරිසන් සත්තුත් ඔබත් අපිත්. අපි ඔක්කොම ස්වභාව ධර්මයගේ දරුවෝ. ඒ නිසා පිරිසකට යැපෙන්න පිරිසකට තලන්න ඉඩ තියන්නේ නැහැ කොහොමද? මේ කාලේ මම ජීවත් වෙන හැටි මේ ස්වභාව ධර්මයේ හොඳට අධ්‍යයනය කරනවා. මම ඔකට උදාහරණයක් කිව්වොත් මෙහෙම
පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්නකොට ලැබිච්ච සහතික ටික සමහරලාට පෙර පාසලේ ඉඳලා හම්බෙච්ච සහතික ටික අපි වෙනම ලිපි ගොනුවක එකතු කරනවා. අධ්‍යාපන සහතික, ක්‍රීඩා සහතික මේ නොයෙක් දේවල්. කවදා හරි ඉගෙනගෙන ඉවර වෙලා මෙතෙක් කල මං ඉගෙනගත්ත දේවල් අන්තර්ගත වෙච්ච මේ සහතික මිටියත් අරගෙන රස්සාවක් හොයන්න එළියට බහිනවා. සම්මුඛ පරීක්ෂණ තියෙන තැන්වලට ගිහිල්ලා මම මේ විදිහට දැනුම් තියෙන කෙනෙක් කියලා ඒ අයට තහවුරු කරවන්න මගේ ලිපි ගොනුව ඉදිරිපත් කරන්න තියෙන. මං කටින් කීවට හරියන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ලිපි ගොනුව පරීක්ෂා කරලා මගේ හැකියාවන්ගේ ප්‍රමාණයට මට රැකියාවක් දෙනවා නම් දෙනවා. එක එක අයගේ රැකියාවල උසස් පහත් බවක් තියෙනවනේ. ඒ තම තමන්ගේ ලිපි ගොනුවේ තිබිච්ච තොරතුරු වලට අනුව ඒ උසස් පහත් බව තියෙනවා. වෛද්‍යවරයෙක් වෙච්චාම සාමාන්‍ය වෛද්‍යවරු ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ ආදි වශයෙන් මේ හැම රැකියාවක්ම ගත්තාම ඒ තම තමන් ඉගෙනගත්ත ප්‍රමාණය හැටියට අපි එහෙම ලිපිගොනු හදන අතරේ මව්කුසෙන් එළියට ආපු දවසේ ඉඳලා මේ ලෝකෙන් පිට වෙලා යන දවස එනකන් මම පිළිබඳව සූක්ෂම ඇහැක් හෙලාගෙන ඉන්න ස්වභාව ධර්මය මගේ තොරතුරු පිළිබඳව ලිපිගොනුවක් හදලා තියෙනවා. කවදා හරි දවසක මෙහෙන් පිට වුණාම අනිවාර්යෙන් තව තැනක උපදින්න මෙපෙයි. ඒක භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා. මරුණ කෙනා ආපහු උපදිනවා. ඒක කෙනෙක් පිළිගත්තත් නැතත් ඒක එහෙමමයි. හැබැයි මම ආයෙ උපදින්නේ කොහෙද? මගේ ඇඟ තීරණය කරන්නේ කොහොමද? මම මෙහෙන් මැරිලා එහෙ යන්න කලින් මගේ තොරතුරු ටික එහෙ ගිහිල්ලායි තියෙන්නේ. ආන්ගේ තොරතුරු ටිකට අනුව තමයි මට හම්බ වෙන ඇඟ තීරණය වෙලා තියෙන්නේ. ඒ ඇඟ අසූචි ගොඩක් උඩ ඉන්න ඉහෙනෙකුගේ ඇඟක් වෙන්නත් පුළුවන්. නූල් කෑල්ලක එල්ලිලා ඉන්න කෝඳුරුවෙකුගේ ඇඟක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අත් දෙකක් නැති, කකුල් දෙකක් නැති, දිගට දිගේ ඇදිලා යන සර්පයෙකුගේ, පණුවෙකුගේ ඇඟක් වෙන්නත් පුළුවන්. වරල් ගහ ගහ වතුරේ ඇවිදින මාළුවෙකුගේ ඇඟක් වෙන්නත් පුළුවන්. වැසිකිලි වලක අසූචි අනුභව කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. පාරයිනේ තියෙන අසූචි ගොඩක හැදිලා ඒකම කාලා ඒක වේලෙනකොට ඒකෙම වේලිලා මැරිලා ඉතා කෙටි කාලයකින් ජීවිතය අවසන් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම ඇඟක් තීරණය කරයිද කියන කාරණාව දන්නේ නැහැ. මේ වෙනකොට ඒ ලිපි ගොනුව කොහොම පිරීලා තියෙනවද දන්නේ නැහැ. ඒක හොඳ දේවල් වලින් පිරීලා තියෙනවා නම් හරි සතුටුයි. නමුත් ඒක කොහොම පුරවලා ඇද්ද කියන කාරණාව මම සහ මගේ හෘද සාක්ෂිය දන්නවා. ඒට එකඟ වෙලා වහ වෙනස් කළ යුතු දේවල් තියෙනවා නම් අපි වෙනස් කරමු. සතුටින් එකතු කළ යුතු දේවල් තියෙනවා නම් තව එකතු කරමු. මේ අති භයානක සංසාර ගමන වහ කෙරවල කරගන්න විශ්වයට පහළ වුණ සම්මා සම්බුද්ධ නම් අති උතුම් මනුෂ්‍ය රතනය දේශනා කරපු මගට එළඹෙන්න පුළුවන් වෙච්ච කෙනා මේ භයානක සංසාරයෙන් ඉක්මනට එතර යනවා. උන්වහන්සේට කීකරු වෙච්ච කෙනා සැපත් විඳිමින් පිනුත් කරමින් සැපත් විඳිමින් කෙලවර උතුම් නිවන් සුවයෙන්ම සැනසෙනවා. අපි හැමෝගෙම පරමාර්ථය නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපායට නොයන එක. හැබැයි කලක පින් කරලා අපි බඹලොවත් හිටියා. දිගටම පවතින්න බැරි වෙච්ච නිසා අපි බඹලොවෙන් බැස්සක් දෙව්ලොවට. 6 වෙනි දිව්‍ය ලෝකේ ඉඳලා අපි ක්‍රමක්‍රමයෙන් චාතුම් මහා රාජිකයට එනකම් ආවා. ඒ ආවේ ඒ තැන්වල පවතින්න පුළුවන් ශක්තිය නැති හින්දා. ඒ තැන්වල ඉන්න තියෙන පින් අඩු වෙනකොට අපි පල්ලහැයකට බහිනවා.
එහෙම බැහැලා ඇවිල්ලා චාතුම් මහරජකෙත් ඉන්න බැරි හින්දා තමයි මෙහාට බැහැගත්තේ. දැන් අපි මනුස්ස ලෝකේ නැමැති සුගතියට බැහැලා ඉන්නවා. හරියට නිකන් ඉනිමගක බැහැගෙන එනවා වගේ ගමනක් ඇවිල්ලා තියෙනවා. හැබැයි තවත් බහින්ද මේ ඉනිමගේ පොළු 4ක් තියෙන බව අමතක කරන්න එපා. මෙතනදී භාග්‍යතුන් වහන්සේට කී කරුණු වුණොත් අර 4න් තැනකට බහින්න වෙන්න පුළුවන්. ඒ තමයි නිරය, තිරිසන්, പ്രേත, අසුර. අකමැතිද? අකමැති නම් මේ මෙතන නතර වෙලා ආපහු ඉහළ පඩියට නගින්නයි තියෙන්නේ. හැබැයි ඒකට නගින්න භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා ඒ උතුම් වචනයට ගරු කරලා ඒ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. එහෙමනම් පින්නතුනි අපි කල්පනා කරමු. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කළා. මේ කරුණ පැහැදිලි කළේ අපි එන ගමන් මගේ තියෙන ස්වභාවය. උල් මුල් කටු කොහොල් වල ස්වභාවය. ඒකේ තියෙන භයානකත්වය මේ අබමල් රේණුවක තරම් කියලා මුලින් සිහිපත් කළේ එකයි. ඊට වඩා විඳින දුක් ප්‍රමාණයි. ටිකක් අහලා හුඟක් හිතන්න කියලා මම සිහිපත් කළේ එකයි. හෙට එළි වෙන්න කලින්, තව රෑ වෙන්න කලින්, අද ගෙදර යන්න කලින් සමහරලාට ඔය ආසනිය උඩම මේ ආසනිය උඩම මේ ජීවිතේ ඉවර වෙන්නත් පුළුවන්. පින් කරන්න හෙටට කල් තියන්න කොහොමත් බෑ. හිසට ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිමන්න වෙහෙසෙන එක පසෙක දාලා කරගන්න බැරි වෙච්ච කුසල් ටික රැස් කරගන්නයි තියෙන්නේ. ඒ තරම් යහුසුළු වෙන්න. නිවැරදිව තෙරුවන් සරණ යන්න. භාග්‍යතුන් වහන්සේ සැක නොකර, ධර්ම රත්නයේ සැක නොකර, ආර්ය මහා සංඝ රත්නයේ සැක නොකර නිවැරදිවම තෙරුවන් සරණ යන්න. එදාට තියෙනවා මහ පුදුම රැකවරණයක්. උතුම් වූ තිසරණෙහි පිහිටපු කෙනාට විතරයි බෞද්ධ කියලා කිව්වේ. ඒක තහවුරු කරගෙන මනාව පංචශීල ප්‍රතිපත්තියට යන්න. එදාට නම් කොතන මැරුණත් කමක් නැහැ. ආන් එවන් උතුම් ආරක්ෂාවක් ඔබේ ජීවිතයට එකතු කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.